නමුත් මේ අර සෑහීමකට පත් උනේ නැහැ මේ අහපු ඒ වගේ භාවනා වැඩසටහන් වල අවුරුදු 10ක් විතර ස්වාමීන් වහන්සේ නිරත මේ ඊට පස්සේ මේ එතනත් මේ භාවනාවෙන් නිවන් දකින්න පුළුවන් කියන අදහසක් තිබිලා තමයි ඒකට යොමු වුනේ. නමුත් එතනත් පිටතර මේ සෑහීමකටපත් උනේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සබ්බාස සූත්‍රයේ තියෙනවානේ භාවනාව අවශ්‍ය 7 වෙනි ස්ථානෙට කියලා. ඒ හින්දා මම ඒ භාවනා කරන එක නවත්තලා අවුරුදු 10ක් විතරම භාවනා කරා. මේ නවත් සමත විදර්ශනා දෙකම කරා. මේ ඊට පස්සේ ඒක නවත්තලා මම ධර්ම ශ්‍රවණය කරා. ධර්ම ශ්‍රවණයම කරන අතරේ තමයි ඔබ වහන්සේගේ දෝපාදෝ ධර්ම දේශනාව අහන්න මේ එක පාඩමකට මේකේ මේ ආවයි ධර්ම දේශනාව. ඒකට මට ඉස්සරම ආවේ ස්වාමීන් වහන්සේ මේ සත්‍ය දහම අපවශ්‍ය කළා මරණය ජයගත්තා සිත මේ කියන දේශනාව තමයි ඉස්සෙල්ලාම හැවි. ඒක ඇහුවට පස්සේ මට පුදුමාකාර සතුටක් එනවා. මම සොය දහම මෙතන නේද තියෙන්නේ කියලා. ඊට පස්සේ අද දක්වාම මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තමයි අහන්නේ. මේ මම ධර්ම දේශනා 4ක් අහලා ඔබ වහන්සේට කතා කරාට පස්සේ මම ඒ කියපු විස්තර අනුව මේ මම ඒක තැනක සඳහන් කරා මේ ස්වාමීන් වහන්සේ කායත් වැඩක් නැහැ සිතත් වැඩක් නැහැ කියන එක. මේ ඊට පස්සේ ඔබ වහන්සේ මගෙන් අහුවා මේ ඇයි කය වැඩක් නැහැ කියන්නේ කියලා. ඒක ස්වාමීන් වහන්සේ මම අර මේ ආයතන ටික ආධ්‍යාත්මික ආයතන විදියට තමයි දැන් හිටියේ. මම මේ කය කියන්නේ බාහිර කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. ඔබ වහන්සේ පැහැදිලි කරා තමයි එතන මේ අවබෝධුනේ පැහැදිලි වුණේ. ඒකට මට හිතුණා ඒක මේ නිරවුල් වෙන්න අවශ්‍ය පළවෙනි තැනක් කියන එක. ඒක තමයි මට හුඟක් මම දැන් 100කටත් වඩා වගේ තේරම වගේ අහලා තියෙනවා. මේ සමහර ඒවා ගොඩාක් මේ කීප සැරේකුත් ඇහුවට සතිය අපේ ගෙදර තියෙන එකේම ඔබ වහන්සේ නම් නිතරම ඒක ප්‍රමුඛතාවයේ තියෙන නිසා මම ඒකත් ගොඩ ඇහුවා. දැන් සමිනා මට දැන් උඩටම මේ අවබෝධයි පැහැදිලි මේ බාහිර නෑ කියන එක මේ රූපය කියන එක මේ ප්‍රතිබිම්බයක් බව. ඒ ස්වාමීන් වහන්සේ මේ මම ඉස්සෙල්ලා බාහිර පේනවා ඇහෙනවා කියන්නේ සිතක් කියන තුළ තමයි හිතේ. නමුත් ඒ වුණාට මට ඉස්සර පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. මේ ඔබ වහන්සේලා මේ දේශනාවෙන් පැහැදිලි කරාට පස්සේ මට දැන් හොඳටම පැහැදිලි මේ අනිත් දේශනත් අහනකොට බාහිර දෙයක් නෑ කියන එක ඇත්තටම ප්‍රතිබිම්බයක් ඡායාවක් පමණයි කියන. ඒකත් ඡායාවක් නම් මනසේ ග්‍රහණය කරන දෙයක් නෑනේ. එතකොට ඒ සිතත් මේ උපාදානයක් නොවන සිතක් බව පැහැදිලි. ඒක ස්වාමීන් වහන්සේ මේ දැන් මම හැම වෙලේම මේ දැන් වැඩ කරන උනත් ඒකත් දැන් ක්‍රියාවක් විදිහට තමයි දකින්නේ. දැන් අර දෙයක් සහ කෙනෙක් මෙතන නෑ ක්‍රියාවක් විදිහට තමයි මේ මම දැන් හැම වෙලේම මේ අදාළ තමයි මට හිතට එන්නේ ඕන ගෙදර දොරේ වැඩ කරනකොට උනත් මේ ස්වාමීන් වහන්සේ මම මුගක් දැන් සාමාන්‍ය දිනපතා යාවේ උදේ හවස වන්දනාමාන කරලා බුද්ධ පූජා ඒවා තියලා හවසට කියන එකක් එහෙම මම පොඩ්ඩක් විදිහට තිබ්බා. මට දැන් හිතුණා දැන් ඒත් මේ මම කියන කෙනා මේ සුවපත් කරන්නේ මේවා කරන්නේ කියන එක මම දැන් ඒවත් අඩු කරලා මල් පහන් පූජා කරන මේ අවබෝධය තුළ ඉඳගෙන පිරිත් කියන එක ස්වාමීන් වහන්සේ මම නතර කරා දැන්. මේ ඉතින් දැන් මට ඒකත් අවශ්‍ය නැහැ කියන අදහසක් ආවා මේ ධර්මය අහනකොට. මේ දැන් මේ මම දැන් මේ අදහස් තුළ තමයි ඉන්නේ. ඉතින් ඒ ගැන දැනගන්න තමයි ඔබ වහන්සේට මේ නැවතවරක් මට කතා කරන්න හිතුනේ. ඔව් ඇත්තටම දැන් යන පාර හරි. ඒක තමයි වෙනන විදිහට ඒ විදිහට කටයුතු කරා. දැන් ධර්ම ශ්‍රවණය කරනකොට ඔබතුමියට අභ්‍යන්තරයේ දැනෙනවා. මේක තේරුම් නැහැ මේක මේ දේ හරි කියලා එහෙම දැනෙන ඔබතුමිය ගලපගෙන යනවා. එහෙම දැනෙනවා දැන් ඇත්තටම. ඒ දැනෙන විදිහ තමයි ඇත්තටම සත්‍ය වෙන්නේ. ඒ කියන්නේ හිතන දෙයටත් වැඩිය දැනෙන දේ තමයි හරි වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි සමහරලාට හිතන දේ
සංකාරයක් සිතුවිල්ල. එහෙයි. නමුත් අපිට මේ දැනෙනවා මේ මෙහිම ලෝකයක් නැති බව. එහෙමයි. අපි මේ හිතනවා කියලා හැමදේම හිතනවා අපි. එහෙමයි. අපි හැම එකම මේ හිතින් දුක් විඳින්නේ බලනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපි මේ හිතාගෙන තමයි ඉන්නේ මේ ළමයා මේ ගෙදර. කොහොම ඇඟ ඇතුලේ නෑනේ හිත ඇතුලෙත් මුකුත් නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නවා මේ රත්තරන් වටිනවා. මේවා වටින්නේ නෑ. එහෙම වටිනාකම් අපි හිතාගෙන ඉන්නේ. මේ මායා ලෝකයක් වගේ. ඇත්තටම මායා ලෝකයක්ම බව තමයි මට දැන් වැටහෙන්නේ මේක. ඒක තමයි. ඒ කියන්නේ අර හීනෙත් අපි ඒ ඇත්ත කරගෙන හීනෙත් ඉන්නවනේ. ඒ වගේම තමයි මේ ඉන්න ලෝකෙත් අපේ හීනේ ඉන්නේ හිත ඇතුලේනේ. එහෙමයි. ඔය සමහර අය බුදුහාමෝ කියලා කෑ ගහගෙන නැගිටින්න හීනෙන් ගුටි කාලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට තේරෙනවා හීනෙන් කොහොමද ගුටි කෑවේ? එතකොට හිත ඇතුලෙන් ගුටි කන්නේ. හිතනවා නේද මේ මට ගහන්නේ නෝ මට බනිනෝ මේ හොඳ නෑ නරකයි ඔක්කොම අපි හිතන්නේ අපි හිතේ තියෙන්නේ බලනකොට. දැන් හිතුවොත් එහෙම නෑ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. එහෙම අපි හිතාගෙන එහෙම නරකයි කියන හොඳයි කියන නැතුව අපි මේව හිතනවා කියලා තේරෙනකොට ප්‍රශ්න නෑ. ඔය එතකොට අපි පිළිගන්නේ හිත ඇතුලේ ගින්නක් තියෙනවා. ඇත්තටම තමයි එහෙම ස්වභාවයක් නෑ. දැන් මං හරියින් සැහැල්ලුවෙන් හරි මානසික සුවපත් භාවයක් මට දැනෙනවා. මට ඔබ වහන්සේ ඉදිරිපත් කරපු උපමා කතා හරියට වැදගත් වුණා. මේ හරියට මේවා පැහැදිලි වුණා ගොඩාක්. අර අඹ ගහේ කොළයක් බලපුවාම අඹ ගහේ ඔක්කොම කොළ ගැන මේ නිරීක්ෂණ කරලා වාගේනේ අන්න ඒ වගේ දැන් අපි ඒක සෑහෙන වටිනවා. බුදුන් වහන්සේ ඒ ෂණ සම්පත්තිය කියන එක පෙන්වන්නේ එතන. ඒ කියන්නේ අපි එක ෂණයක්වත් ඉන්නේ නැහැ. එක සිතක් හරියට දැක්කොත් අර සිත් ඔක්කොම දකින්න වෙනවා. ඒක තමයි මට ඒක තමයි හරියට හොඳට පැහැදිලි වුණා. ඇත්තට මෙතන මේ අර මේ ගංගා කියන එක ගඟේ ජල ප්‍රවාහයක්. ඒ වගේ මේ ප්‍රවාහයක් මේ අපි ප්‍රවාහයක් ඉන්නේ අතරමඟ. ඒ වගේ මේ චිත්ත ප්‍රවාහයක් කියන බව දැන් හොඳටම මේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වේගය තුල තමයි මැවෙන්නේ. මේවා මැවෙන්නේ වේගයකට. ඒ කියන්නේ මේ අර මෙතන ඇත්තටම අපිට මේ ඒක අපි නුවණින් දකින්න පුළුවන් ධම්මචක්කසේට අසු වෙන්නේ. ඒ කියන්නේ ධම්මචක්කසේ කියන්නේ ධර්මයේම මෙනෙහි කරනකොට දැනෙන්න ගන්නවා මේ ධර්මතාවය. ඒ කියන්නේ ඒක මේ මස් ඇහැට පේන එකක් නෙමෙයි. නමුත් මේ සිත කියන එකක් කොහෙවත් නැහැ. ඇත්තටම අර රුප්පණේම තමයි. රුප්පන්තිකෝ ආවසෝ රූපං කියපේක බුදුන් වහන්සේ හරියටම හරිය කජ්ජනීය සූත්‍රය. ඒ කියන්නේ ඇත්තටම මෙතන වේගයෙන් මේ අර ద్వාර වලින් අර සෙන්සර්ස් වලින් එන අරමුණු මේ අපිව ඉලිප්පවල ආත්මීය ස්වභාවයක් දනවනවා. එහෙමයි සම්මානස. අපි අන්තිමටම ආරෝපණය වෙලා ඉන්නේ ආත්මයක් කියලා. ආත්මීය අපිට දැනෙනවා මේ ජීවත් වෙනවා ඉන්නවා මම ඉන්නවා කියලා. දැන් මම කියන්නේ බලනකොට සිතුවිල්ල. බලනකොට කවුද ඉන්නේ? කොහෙද මම ඉන්නේ? දැන් මේ ශරීර කූඩුව නෙමෙයිනේ. එහෙනම් ඒක හිතනේ. හිතේ ඉන්නේ මම බලනකොට. බලනකොට දැන් හිත වතුර බොට නෑ හිත කියනවා තිබා. හිත කියන බඩ කියන හිත කියන කන්න ඕන. හිත කියනවා යන්න ඕන. දැන් හිත යන්නෙත් නෑ. හිත වතුර බොන්නෙත් නෑ. හිත කන්නෙත් නෑ. ඒතර දැන් කටට දානවා බඩට යනවා කොහෙන්ද කෑවේ? හරි එතකොට එනව නේද ප්‍රායෝගිකව බලනකොටම නේ. ඒ සම්මත වෙන දේ වෙනයි හිතන එක වෙනයි බලනකොට. වෙන එක හොඳට පැහැදිලි ස්වාමීන් හිතනවා විතරයි බලනකොට කරන එක වෙනයි. සම්බන්ධිකුත් නෑ බලනකොට දෙකේ. නෑ. ඕ ඊට පස්සේ දැන් අපිට ඕන හිත හදාගෙන නොකර ඉන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේක මායාවක් නේ බොරුවක් නේ. බොරුවක් ස්වාමීන් වහන්සේ. ඒක දෙක වෙන් කරොත් දිනුම් ඇත්තටම. එතන තමයි චිත්ත පරියෝධපන. චිත්ත දමනේ එතන අර නාම රූප ගැට ගැහෙන තැන හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතනින් තමයි වෙන් වෙන්නේ. නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසකාර අයං උච්චති නාමං වදේති කිව්වේ. බුදුන් වහන්සේ ඒක මේ බාහිරේ තියෙන එකක් නෙමෙයි. බාහිරට ගන්න නෙමෙයි. නාමය කියන එක ඇවිල්ලා මේ අතරම අපි මේ රූප සංඥාවක් ඒකත් මේ අපි හිතන එකක්ද ඒ කියන්නේ රූපේ කියලා හිතන එකත් නාමයක් බලනකොට. රූප සංඥාවක් ඒ කියන්නේ නාමයක්. නාමීය රූපයක් කියන එකක් එළියේ නැහැ කොහෙවත්. මොකද එළියේ පේන්නේ වර්ණයක්. වර්ණයක නැහැනේ ශබ්දයක්. නැහැ. එතකොට ශබ්දයක් කොහෙන්ද එන්නේ? දැන් පොත කියන්නේ ශබ්දයක්. ශබ්දයක්. එතකොට තේරෙනවා වේගෙට මේවා එකට මිශ්‍ර වෙන්නේ කියලා.
ස්පාර්ක් වෙනවා කියන්නේ අපි කියන්නේ ශබ්දේ වර්ණ ගන්ධ රස පහස ස්පාර්ක් වෙලා එකට එක ෂොට් එකක් වදිනවා වගේ අපි කිව්වේ මේ සේරම එකට එකතු වෙච්ච එකක් අපි දකින්නේ කියලා. ඒකනේ එකතු වෙච්ච එකක් දකින්න කියන්නේ දකින්න එකේ ශබ්දිකුත් තියෙනවා වර්ණිකුත් තියෙනවා ත්‍රිමාණත් වෙලා. එහෙම වෙන්න විදිහක් නැහැ. ශබ්දයක් දකින්නේ අපිට හිතන්නේ මේ ඉන්නේ මේක මේ තියෙන්නේ මේක. අපි ශබ්ද දානවා. දැන් මෙතන සුද්දෙක් ආව දාන ශබ්ද වෙනස්. චීන කෙනෙක් හිටියොත් දාන ශබ්ද වෙනස්. අපි දාන ශබ්ද හරියද නෑ වැරදි එහෙනම්. එහෙනම් අපිට දාපු ශබ්ද එතන එකතු වෙච්ච එකක් මේ දැනුත් එනවා එහෙනම්. අනේ ඒක තමයි අපි මේ වේගයක් තුළ මේ මෙතන මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. වේගයට සකස් වෙන්නේ. ඒ කියන්නේ වේගය තුළ අතන ආරෝපණයක් ඇවිල්ලා දැන්. ඒ කියන්නේ මේ හුස්ම දිගටම වැටෙනවානේ ආස්වාද ප්‍රාස්වාද වෙනවා. එතකම්ම ස්පාර්ක් වෙනවා දිගටම ස්පාර්ක් වෙවි තියෙනවා. දැන් නිකන් හිතන්න මේ බල්බ් එක දිගට ස්පාර්ක් වෙවි තියෙන ඉඳන්නේ අපිට ආලෝකයක් පේන්නේ. අන්න ඒ වගේ අපි මේ හුස්ම වැටෙනකම්ම ස්පාර්ක් වෙවි තියෙන ඉඳ ආත්මීය දෙයක් දැනෙන්නේ. ආරෝපණය කිව්වේ ඒකටයි. ඒකයි මේ චිත්තාරෝපණය. ඒ කියන්නේ ඒකයි මේ රූපත්තය සංකතං අபிසංකරණයෙන් රූපේ දෙයක් බවට පත් වෙනවා කියන්නේ. රූපත්තය සංකතං අபிසංකරෝ. එතන ඒකයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියනවත් එන රුප්පනේ නැවත රුප්පනේ තුලින් රූපේ බවට පත් වෙලා දෙයක් තියෙනවා ලෝකයක් තියෙනවා. දැන් මමත් ඉන්නවා සේරම දේවල් තියෙනවා. දිගටම ස්පාක් එක වැඩ කරනවා. බම්බරේ වැඩ කරනවා. බම්බරේ කරගෙන හුස්ම නවතිනකම් බම්බරේ වැඩ. අර වේගයට කලින් ඒවා දැන් ඒවා ඔක්කොම වේගයට එකට එකතු වෙලා තියෙනවා බම්බරේ වගේ කැරක්. ආරෝපණය වෙලා ඉන්නවා අපි මිලිවොට් 5 කරන්ට් එකක් උපදිනවා කියේ. ඔව් අපිට එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. මොකද බම්බරේ කරන්නේ ක්‍රියාදාමයක්මයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ නේද? එතන අර අபிසංකරණයක් තියෙනවා. සංඥා අபிසංකරණ නිරෝධය බුදුන් වහන්සේ නිවන කියන්නේ. සංඥා අபிසංකරණ සසර කියලා පෙන්නන්නේ. එහෙනම් සිතුවිලි සංසාරය කියන්නේ සංඥා අபிසංකරණය. අර පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ඔය ඔක්කොම අபிසංකාර කියන කොටස් වෙනවා. ඔව් අபிසංකාර. අபிසංකාර වලින් තමයි ඒක දෙයක් බවට පත් වෙන්නේ. ඒක නැවත ස්පාක් වෙන්න ඕනේ. එතකොට නැවත ඒක එතකොට ආරෝපණයකට එනවා. දෙයක් වෙනවා. දැන් එකක් දැක්කලා අනිත් පැත්ත බැලුවට ඒක මතකෙ හිටින්නේ නැහැ. නැවත හිතනවා මෙනෙහි කරනවා බල ඉන්නකොට ඒකමයි පේන්නේ. හීනෙනුත් පේනවා. එහෙමයි තමයි. අර තරුණ ළමයි අවුරුදු 20 විතර ළමයි ආදරය කරන කාලෙදි ගලව ගන්න බැරුව ඉන්නව තරම්. එහෙමයි. ඔව්. ඒක ෂෝට් වෙනවා ස්පාර්ක් වෙනවා ඊට පස්සේ දිගටම ස්පාර්ක් වෙවියා. අන්තිමට ආයෙ හැරිලා බලනවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා බලනවා. ඊට පස්සේ ආයෙ දවසක් බලනවා. අන්තිමට ගලව ගන්නම බැරුව බැදලත් අන්තිමට මරා ගන්න. නේද? ඒක නම් ඉතින් ඇත්තටම බුදුන් වහන්සේ අර කියපේකම තමයි. ඒ කියන්නේ සසර අපි හදා ගන්නවා කියපේ. හදා ගන්න ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක හොඳටම පැහැදිලි. අපි එකපාරක් ස්පාර්ක් වෙලා අපි ඒක නවතිනවා නම් කවන්නේ ආයෙ ස්පාර්ක් කර ගන්නවා. තව ඒ වගේ කරන්ට් එක වද්ද ගන්න. ඊට පස්සේ දිගටම කරන්ට් එක තියෙනවා. නේ අපි උන්තිම ආරෝපණය කර ගන්නවා. අපිම ආරෝපණය කරගෙන බලනකොට නේ ඒකෙන් ඒකම ඒක තමයි සංඥා අபிසංකරණය. ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ සත්‍ය දහම මේ යොමු වෙන්නත් මේ අපිට සුදුසු වෙලාව වෙන්න ඇති කියලා මට මේ හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් අර භාවනා කාලය වැඩි කර ගැනීමෙන් තමයි කර්මය නැති කරගන්න පුළුවන් කියන අදහස තමයි අපට ලැබිලා තිබුණේ. ඉතින් මේ අර භාවනා අපි ඒකයි අර නිගණ්ඨ භාවනා කියන වචනේම ඒක තමයි ස්වාමීන් වහන්සේ මම ඒවත් ඇහුවා අහනකොට මට බය හිතුණා. අපි අර මේ මිහින්තලේ මේ අටසැතලින් කියන ඉහි වනාන්තරයේ ගිහින් භාවනා කරා මේ සති ගණන් ආයේ තව පති දෙකේම රෑ දවල් දෙකේම වනාන්තරවල ඉඳගෙන ස්වාමීන් වහන්සේ භාවනා කරා. ඉතල උනන්දුවක් තිබ්බා මේ දුකෙන් අත මිදෙන්න ඕනේ කියන එකට. ඔබතුමිය වගේ තමයි අපිත් කරා. අපි දන්නේ නැහැ ආය ස්වාමීන් වහන්සේ දැන් විදර්ශනා භාවනාව කරනකොට දැන් ඇත්තට පුටුවේ වාඩි වෙලා තමයි මම භාවනා කරේ. මේ එතකොට මේ කාය කෙලින් තියාගෙන ඉඳ දැන් නැමෙනවා පොළවටම ස්වාමීන් වහන්සේ. බිම්මටම කාය පාත් වෙනවා. ඊට පස්සේ කිව්වා මේ ඇඳක ඉඳ භාවනා කරන්න කියලා. ඉතින් අපිට හැම වෙලේම උපදෙස් ලැබුණේ ස්වාමීන් වහන්සේ වැඩි කාලයක් භාවනාව තුළ ඉන්න කියන එක. ඉතින් ඇත්තටම ඒකෙම ප්‍රයෝජනයක් නැහැ වාගේ පස්සේ තේරිලා තමයි මේ භාවනා කරන්නට නැවතලා ධර්ම ශ්‍රවණයම කරන්න පටන් ගත්තේ. ඇත්තටම ඒ නිගණ්ඨ භාවනා පස්වක තවස කරපුවා මේ කට්ටිය මේ තාම කරන්නේ. ඉතින් ඒ කටේට ගොඩක් අයට තේරෙන්නේ නැහැ.
ඒක තමයි තේරෙන්නේ ඒ පැත්තේ හිර වෙලා මිසක් කිසිම කෙනෙක් නිවන් දැකලා නැහැ. අපි ඒක ටික එලි කරන්න යන්නේ. අපිත් එක ගොඩක් හිටියේ. ඉතින් මම දැන් ගොඩ දෙනකොට මම මේ අහන්න කිව්වා බුද්ධෝත්පාදෝ ඒ වුණාට මේ කීප දිනකට තමයි මේක මේ ටිකක් අල්ලාගෙන යන්නේ. ගොඩක් අයට මේක ටිකක් අර එකපාරටම ගන්න අපහසු අරකට ඇබ්බැහි වෙලා ඉන්නේ භාවනාවට. ඒක තමයි ස්වාමීන් වහන්සේ. භාවනාවට ඇබ්බැහි වෙලා. ඉතින් නිකන් භාවනා ඇබ්බැහි වෙලා හිටියේ. ඒක නිසා අපි අර ඕකේ භාවනාවේ අපි අනන්තයටම ගියා. ඒක නිසා තමයි අපිට කුඩු කරගන්න පුළුවන් වුණා. අපිට ගොඩාක් වැරදිච්ච ඒවා තියෙනවා. ඒ කියන්නේ ඔය ගොඩක් අයට ආකාසඤ්ඤාතනේ අරූප වලට ගිහිලා නැහැ. ඒක නිසා දැන් අරූප වලට ගිය කෙනෙක් දන්නවා එතනින් එහාට යන්න තරම් නැහැ කියලා. අර බුදුන් වහන්සේට උච්චදේ වෙන්න ඕනේ. දැන් බුදුන් වහන්සේ අරූප භාවනාවක් කරානේ බැලුවානේ රූප ධ්‍යාන වල හිටියා. ඔය ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ඔය පස්වක තවස හිටියානේ. ඒකේ බුදුන් වහන්සේ දැක්කේ නැහැනේ නිවනක්. ඔබ මූලික කෘත්‍යයන් කරන්න භාවනාවෙන් පරයන්කෙන් නැගිටිනකොටම ආයි දුක තියෙන බව තේරෙනවා. මිදීමක් නැහැ. මොකද කෙනා ඉන්නකන් ඒ දුක තියෙනවා. ඊට පස්සේ බැලුවා දැන් එහෙනම් ඊටත් වැඩිය හොඳට කරන්න ඇති කියලා ආරාලකාරාම උද්දකරාම පුත්‍ර ගාවට ගියා. ඊට වැඩිය අරූප ධානය වල ඉන්නවනේ. ඉතින් ඒකත් බැලුවා. බලනකොට ඉතින් අරූපේ තිර වෙලා හිටියේ ඒකෙත් ඒ දේවල් වෙන්නේ කෙනා නැති වෙන්නේ නැහැ. කෙනා ඉන්නවා. කෙනා ඉන්නකන් දුකෙන් මිදීමක් නැහැ. ඊට පස්සේ ඔක්කොම පාවි ඉන්න බව බුදුන් වහන්සේටත් තේරුණා. සිද්ධාර්ථ තාපසතුමා හිටින්නේ කරේ. එතකොට තේරුණා. එතකොට බුදු වෙලා නැහැනේ. තේරුණා මේ තපස් එක හරියන්නේ නැහැ. මේකේ පාවි ඉන්නේ මෙතනින් එහාට යන්න පාත් එකක් නැහැ කියලා තේරුණා. මෙතනින් එහාට යන්න පාත් එකක් නැහැ. එතන අන්තිමටම දැන් ඉන්න අය මොකද කරන්නේ? දැන් ලංකාවේ ඉන්න අය මොකද කරන්නේ? කොයි වෙලාවෙ හරි Taman නැති වෙනකම් බලන් ඉන්නවා. ඒක පුදුම අපරාධයක්. ඒක පුදුම අපරාධයක්. කවදාවත් වෙන්නේ නැහැ. අරම මොකද්ද පොට්ටපාද ওই ප්‍රශ්නේ හිර වෙලා ඉන්නේ. පොට්ටපාද අන්තිමට අහනවානේ ස්වාමීනි මේ එතන කොහෙද මේ අරූපය තුල ඉන්නේ තමන් ඉන්නේ දැන් බුදුන් වහන්සේ නිවන ගැන පැහැදිලි කරනවා. නිවන ගැන පැහැදිලි කරනවා සංඥා සුකුම වෙලා ගිහිලා මෙහෙම සංඥා නොදැනෙන ස්වභාවයටපත් වෙලා විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව සමාධි ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා ඕක දිගටම පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. පැහැදිලි කරලා අන්තිමටම නිවන පැහැදිලි කරනවා. ඊට පස්සේ ආයි පොට්ටපාදාන ස්වාමීනි එතකොට එතන තමන් ඉන්නේ කොතනද කියලා අහනවා. එතකොට මේ බුදුන් වහන්සේ ආයි පැහැදිලි කරත් හරියන්නේ නැහැ. බුදුන් වහන්සේ කියනවා පොට්ටපාද ඔබ ඉන්න මේ ආත්ම දෘෂ්ටියේ මිදුණු දවසට ඔබට මේක වැටහෙයි කියනවා. ඒ කියන්නේ පොට්ටපාදට තියෙන ගැටලුව තමයි අර පොට්ටපාද දීර්ඝ කාලයක් දැන් ගෝලියොත් ඉන්නවා මේ තාපසවරයෙක්නේ මුනිවරයෙක්නේ. ඒ කාලේ හිටියානේ එහෙම. ඉතින් අර පොට්ටපාද දීර්ඝ කාලයක් ඉර වෙලා හිටියේ අර අරූපේ තුල. එතන කෙනා නැති වෙයි කියලා බලාගෙන හිටියේ. එතන කෙනා නැති වෙන්නේ. ඕකයි හේතුව. එතනින් කෙනා නැති වෙනකම් පොට්ටපාද බලන් ඉන්නවා. ඉතින් මේක දැන් ඉන්න අයටත් ඒකම වෙලා තියෙන්නේ. දැන් ඉන්න අය හිතනවා අර සූත්‍රවල ලියවිලා තියෙනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාඨාංජලිය බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇවිල්ලා මේ කෝවිලක පූසාරි කෙනෙක්නේ. එයා බුද්ධඝෝෂ හාමුදුරුවෝ අර වේදේ තියෙන ක්‍රමයට ඉන්නේ. ඒ විශ්ව ශක්තියට එකතු වෙනවා කියන තැන ඉන්නේ. නිවන දෙයක් කළා පොතේ ලියලා තියෙනවා. තේරුම ලියලා තියෙනවා නිවන දෙයක් කළා බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ඒකෙන් තමයි අපිත් අතරම බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධිය බැලුවම හොඳට තේරෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි වැඩේ කළා තියෙන්නේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ විසුද්ධියේ ඒ තියෙන විදිහට තමයි මෙයා භාවනා කරන්නේ. එතන බුද්ධඝෝෂ හාමුදුරුවෝ අර අරූපය තුල හිර වෙන හැටිම තමයි. එතන නිවන් දකි කියලා හිතාගෙන ඉන්නවා. ඒ විශ්ව ශක්තියට එකතු වෙන එක නිවනේ කියලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ පෙන්නනවා. දැන් භාවනා මධ්‍යස්ථාන හැම එකම කරන්නේ ඕක. කවුරු හරි කෙනෙක් මේක හොඳට අවබෝධ කරගත්තොත් විතරයි මෙතන විපස්සනා භාවනාවට හැරෙන්නේ. පටිච්චසමුපාදය මෙනෙහි කරන්නේ. පටිච්චසමුපාදය මෙනෙහි කරන එක ලේසි නෑ. ඒකට හේතුව පටිච්චසමුපාද ධර්මය අවබෝධ කරන්න තියෙනවා. හිත හැදෙන හැටි අවබෝධ කරන්න තියෙනවා. ඔන්න ඕකේ අමාරුකමටයි ඒකට අත ගහන්න නැත්තේ. ඒකේ කවදාවත් නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ මේක අවබෝධ කරගන්න. මෙතන අවබෝධ කරගන්න එක ලේසි නෑ. ඒක අපි පිළිගන්නවා. නමුත් අපි ඒක කරානේ. අපි ඒක එලි කරන්නේ ඒකනේ. දැන් ගොඩක් අයට පහසුවක් තියෙනවා මේකේ තියෙන දේවල් හොඳින් අධ්‍යයනය කරොත් කෙනෙකුට වැටහෙන්න ගන්නවා. ඇත්තමයි කමිනට ගොඩ පහසුයි. ඔව් හිත හැදෙන හැටිම අපි හැම විදිහෙම අධ්‍යයනය කරලා දානවා. මේ හේතු කාල හැමමනේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ කමිනවන්ස.
මේක ඇත්තටම මේ ලේසි නෑ කියලා අපි දැනගත්තා. මොකද ආත්ම සංඥාවක් නැහැ මේ ධර්මය අනාත්ම ධර්මයක්. අපි පැහැදිලි කරන්නේව නම් ගැඹීරයි ඇත්තටම. තමයි ස්වාමීන් ගැඹීරයි ඒක වචනෙන් කියන්න බැරි තරම් මොකද පොත්වල නෑ. පොත්වල නෑ අති ගැඹීරයි. අමතන්න වටිනවා. අපි හින්දා කියනවාට මේ අපිටම තේරලා තියෙනවා මේව නම් වටිනාකම තේරෙනවා තේරෙන කෙනෙකුට ඒක පැහැදිලි මේ විශිෂ්ට ධර්මයක් බව. දැන් මම ඒ ධර්මයෙන් තමයි දැන් මාස 8ක් විතර මට මේ ඔබ වහන්සේ ධර්ම දේශනා මුණ ගැහෙන්නේ මම ඒ ටික ගොඩක් පිළිසරණක් තියෙනවා. ඇත්තට අපිට කෝල් කරලා කියනවා. ගොඩක් අය කියනවා අපි සත්‍ය මාර්ගය හොයාගත්තා කියලා ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා කියලා. මෙහෙණින් වහන්සේලාම ගොඩාක් සතුටුයි ගොඩාක් අය ඉන්නවා. ඒ කියන්නේ ගොඩාක් අතරමං වුණු අය දැන් හදාගෙන යනවා. ස්වාමීන් වහන්සේ දැන් මම ඉන්න තැන එක පැත්තකින් පන්සල එක පැත්තකින් ආරාමේ මෙහෙණින් වහන්සේලා ඉන්නේ. ඉතින් දෙපැත්තම වැඩක් නෑ ස්වාමීන් වහන්සේ. මම ඉතින් වැඩි වෙලා දැන් ඉතින් මං ඉන්න දැන් ඒගොල්ලන්ට කියන්නත් බෑ. ඉතින් අපි වාගේ කිව්වට මේ නෑ පොඩ්ඩක් මෙහෙණින් වහන්සේලාට එහෙම ගොඩක් ඕනකම තියෙනවා නිවන් මඟ. මොකද ඒ අය ඇත්තටම ගොඩක් මේ අසරණ වෙනවා නිවන් මඟ නැති වෙනකොට. මේක පොඩ්ඩක් අත්හැරේ කළා මේකේ පොඩ්ඩක් හොඳ නරක කියන්නේ ඒ ඇති. දැන් දන්නේ නැති විදිහට කියන්නේ. ඒක තමයි මේ තමයි අපේ සිතේ කරුණා ආමුදුර කෙනෙක් ඉන්නේ. ඉතින් මම අර භාවනා වැඩසටහන් වලට ඒ වගේ එහෙමත් දන්න. ඉතින් චුට්ටක් කතා කරනකොට නිකන් දැන් අර මේ පැත්ත කියනකොට නිකන් කැමති වෙන්නේ නැති වගේ ගතියක් ඇති වෙනවා. ඒ හින්දා මම ආමුදුරත් එක දැන් ධර්මයේ කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. යන්නේ ඒගොල්ලෝ අර ඔබ වහන්සේ කියන වගේ රාජකීය පඬිත ඒ වගේ ඔක්කොම ලබාගෙන ඉතින් ඇත්තටම මේ ලෞකික පැත්ත තමයි යන්නේ. ධර්ම දේශනාවක් කරා ඉතින් මේ හින්දා මම ඉතින් හොඳට ලාභම ඉන්න මට උගාක් නිදහස තියෙනවා සම්මානයි. ගොඩක් අයට වෙලා තියෙන නිවන් මාර්ගයට මේ අනුගත වෙන්නේ නැත්තේ නේ. අතර ඒක රැවටිලා තියෙන්නේ කෙලෙස් වලට. ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් ගොඩ දෙනෙක් මේ නිවන් මාර්ගයට අනුගත වෙන්නේ නැති එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ තාම සමාජයට හරියට විවර වෙලා නැහැ ඒකයි. විවර වෙලා නැහැ ඒක තමයි. ඉතින් දැන් අර මේ කිව්වට ස්වාමීන් වහන්සේ මේක හැමෝටම මේ ග්‍රහණය වෙන්නේ නැහැ නේද? නෑ තාම සුදුසු කාලේ ටික ටික තමයි දැන් කාලෙ සකස් වෙගෙන එනවා. දැන් සකස් වෙගෙන එනවා තව පොඩ්ඩක් කාලයක් යනකොට දැනේ විශාල පරිවර්තනයකට හේතු තියෙනවා ඉස්සර. දැන් අපි අර Facebook වල එහෙම ගොඩාක් අපි බලලා තියෙනවා group වල එහෙම දැන් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මූලික පැත්ත අවබෝධ වීගෙන එනවා කියන්නේ page වල ඉන්න අයට එහෙම දියුණුවක් වීගෙන එනවා. එක පාටම ඒක නිකන් ස්විච් එකක් දැම්මා වගේ වෙන්නේ නැහැ. ඒක අර ක්‍රමයට වෙනවා පරිවර්තනය. අපිට ඒක දැනෙනවා. ඔව් ධර්ම දැනුමක් දෙකකට මේ පහසුයි. මේ සම්මත මේ මුලම මෙතන මේ ආයතන වලින්ම මෙතන ග්‍රහණය කරන්න ඕනේ මුලින්ම. මෙතන බාහිර මේ දෙයක් නෑ ප්‍රතිබිම්බයක් කියන එක එතනමනේ මෙතන ඇත්තටම අපේ හිතන ධර්මයක් කියලා ඉස්සෙල්ලා මේ පැත්තෙන් දකින්න ඕනි. මේක බාහිර නෙමෙයි අපි හිතනවා කියලා. ඔව්. එතකොට තමයි ඒකම තමයි ඇත්තටම අනුපිළිවෙල. එතකොට තමන්ගේ දැනෙනවා තමන්ට මේක ඔක්කොම සිතුවිලි කියලා දැනෙන්න ගන්නවා. ඔව්. ඊට පස්සේ තමයි සිතේ දෙයක් නැති බව ගන්නවා. ඔව් ඒකත් පැහැදිලි. හොඳටම ස්වාමීන් වහන්සේ සිතේ දෙයක් නැහැ කියන එක පැහැදිලි. එතනදි කියන්නේ අර ඔබතුමිය කිව්වා වගේ අර අරමුණු පොඩ්ඩක් ඉස්සල්ලාම මේක ශබ්ද සිතක් කියලා හැම වෙන් කළා ගත්තොත් පහසුවක් වෙනවා. මේ ශබ්ද සිතක් වර්ණ සිතක් කියලාම සිත් වෙන් කර දකින්න පුහුණුව තමයි ගොඩක් වැදගත් වෙන්නේ. පුහුණු වෙන ආකාරයේ විවිධාකාර විදිහට අපි ඉදිරිපත් කරනවා. ඒ කෙනාගේ විදිහ වෙනස් නිසා. එකම විදිහක් කියන එකක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක කෙනාට වෙනස් විදිහට තමයි පැහැදිලි කරන්නේ. කෙනෙකුට කියනවා මේ වෙන වෙනම දකින්න කියනවා මේක ශබ්ද සිතක් වර්ණ සිතක් ගන්ධ සිතක් කියලා. එතකොට සිතට සිහිය පවත්වන එක වැඩි වෙනවා. එතකොට ඒ හැම මොහොතෙම එයාගේ සිතටම ටෝච් එක ගහලා වගේ ફોકસ කරනවා. අරමුණු කරනවා. මොන සිතද දැන් තියෙන්නේ කියලා. අනේ පොඩ විමර්ශන ස්වභාවය හොඳයි මුලින් පවතින හොඳට එතකොට. ඉතින් අර හිත විසිරෙනවා නම් පොඩ සමතේ වඩන්න කියලා සමහර අයට කියනවා. ඒ කෙනාගේ සත්‍යයක් දැන් සිත විසිරෙන සමතේ ගොඩාක් දැන් අතුරුදු පුහුණු කරලා තියෙන නිසා ඔව් ඔබතුමීට එහෙම ගැටලුවක් සමාධියට එනවා. නෑ ඔබතුමී ගොඩක් කලාවට අභ්‍යන්තර සිහිය පවත්වනවා. ඒක ධර්මයෙන් මෙනෙහි කරන්නේ.
මම ධර්මෙ මෙනෙහි කරන දැන් මේක අහලා වුණත් මම ඒක ගොඩක් වෙලා මෙනෙහි කරනවා. ඔව්. ඒ කියන්නේ ඔබතුමිය එන්න මෙහෙම ඔබතුමිය සාමාන්‍යයෙන් ඒ කියන්නේ සිතට එන අරමුණ දකින්නවා කියන එක පාර්ට් එකක්. ඒකයි ඒ වගේම තමයි ධර්මය මෙනෙහි කරනවා කියන්නේ තවත් පාර්ට් එකක්. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් නිකන් විවේකයේ ඉන්න වෙලාවට මේ ෂණය විතරයි කියන ඒ ධර්ම කාරණා මෙනෙහි කරන එක. ධම්මටි ඥානයේ වැඩෙන එක. ඒ කියන්නේ මේ දැන් මෙහෙම එක ටිකට තියෙන හිතක් මේ මොහොත පමණයි මේ ෂණය පමණයි කියන එකත් මට හොඳට පැහැදිලියි. ඒකත් හොඳට මේ අභ්‍යන්තරයෙන් හොඳට ඒ කියන්නේ සමහර දැන් අපි එදිනදා කටයුතු කරනකොට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ ෂණය කියලා ප්‍රකට වෙන්නේ අර ඒක නිතරම පුහුණු වෙන්න ඕනේ. මේ නිතරම මෙනෙහි වෙන්න ඕන එකක්. ඒකෙන් ගොඩක් ඒවා විසදෙනවා. ඒක නිතරම අරමුණු කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කරනකොට අරමුණු වෙන්නේ ක්‍රියාවලියත් එක්කලා යන චිත දකින්න පැත්තට. හැබැයි විවේකයේ ඉන්නකොට අතන්ට එන්න ඕනේ. මේ මොහොත පමණයි කියන එක. ඉන්නේ ඉරියව්වට මේ ෂණේ දකින්න ඕනේ. කකුල තියෙනකොට ඒ තියෙන සැන්ට සිත නවතිනවද කියලා බලන්න. වෙන සිතුවිල්ලක් ඔස්සේ කකුල තියෙනවනම් සිහිය නැහැ. සිත හැමෝටම යන්නේ කොහෙද කියලා බලන්න සිහිය තියෙන්න ඕනේ. හොඳට සිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඔව් දැන් මට මුලින් ඉඳන් මේ සිත ගැන තමයි සිත කර්මය කියන එක තමයි මට ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ. මේ ඉතින් දැන් මට ඇත්තටම මේ අවසාන කාලේ හරි ඒක සත්‍ය ධර්ම ලැබුණේ මට ලොකු සතුටකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මට මුගක් මම විවේකයෙන් ඉන්නේ. ඉතින් ගොඩාක් මේ දවසේ වැඩි කාලයක්ම මේ මානසිකාර වෙන්නේ ධර්මයමයි. හොඳයි. වෙන තරමුණ වලට යනවා. ගොඩක් වෙලාවට දැන් ධර්ම ශ්‍රවණය කරාට පස්සේ පොඩ්ඩක් විවේකීව ඒ ශ්‍රවණය කරපු ධර්මය නැවත මෙනෙහි කරා. එහෙම කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ගොඩක් දියුණුවට හේතුවක් වෙනවා. ඔව්. සමානයෙන් හොඳට විමර්ශන බුද්ධියකින් කරනකොට තර්ක විතර්ක පව අභ්‍යන්තරයෙන් එනවා. අභ්‍යන්තරයෙන් එනවා මේ ඒක වැටහෙන්නේ නැතු වෙනකොට ඒකට එනවා ප්‍රශ්න ස්වභාව මතුවෙනවා. මේක කොහොමද වෙන්නේ? එතකොට එතන කොහොමද වෙන්නේ? කොහොමද එතකොට මේ සිත හැදෙන්නේ? දැන් කොහොමද එතකොට දැන් මේක පොත කියලා දැන් එන්නේ කොහොමද? ඔන්න ඔය වගේ එක එක ඒවා එනවනේ. එහෙමයි සාමාන්‍යයෙන්. හොඳට සිහි කරලා ගන්න වෙනවා. එතන ආරෝපණ ස්වභාවයක් ඒ කියන්නේ මේ මොහොතේ මේ ෂණේම මේ සේරම මේ ෂණේම එනවා කියන එක ඊටම දියුණු තැනක් ඔය කියන එක. දැන් මේ පැත්ත බලනකොටම බිත්තිය කියනකොටම ඒකේ මොහොතේම බිත්තියනේ එන්නේ අපිට වර්ණ හැඩතලෙත් එක්කම බිත්තිය කියන සබ්ජෙක්ට් එක්ක ඔක්කොම එනවා. ඒක හරි පුදුමත් හිතෙනවානේ බැලුවහම. දැන් අපි හිතුව මුකුත්ම දන්නේ නැති කෙනෙකුට ඒ શબ્ද එන්න විදිහක් නැහැ නේ. එතකොට අපි මේ දන්න හින්දානේ එන්නේ මේ විදිහට. අර අපි කිව්වේ මේ ෆොටෝ එකක් ගන්නවා ඒක ප්‍රෙස් කරනවා කියලා අන්තිම විශාල ෆොටෝ ප්‍රමාණයක් එකට ප්‍රෙස් කළ සිම් කාඩ් එකක් වගේ අදලා කියලා. ඔව්. එතකොට දැන් මේ වදිනකොටම ස්පාර්ක් වෙන්නේ අර සියල්ලම එකට ස්පාර්ක් වෙලා තියෙනවා වගේ ඒ මොහොතේම ස්පාර්ක් වෙනවා කියලා කියන්නේ. එතකොට අර බිලියන ගාණක් ගහපු පින්තූර ඔක්කොම තියෙනවා මේ ස්පාර්ක් එකේ. ඒක අපිට 33000 ෂොට් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපේ රාගදේශම හෝ එහෙම නැත්නම් තණ්හාව කියන ඒ ස්වභාවය තුල ඒ කියන්නේ කම්පණය වෙන්නෙම ඒ තීව්‍රතාවය කියන එක. ඒ කියන්නේ අර 33000 ෂෝට් වෙනවා. ඒ කියන්නේ අපි දැන් ගෙදරට එන්නේ 230 අන්න ඒ වගේ එක එක වෝල්ටියාගයක් දැම්මොත් කෙනාගේ තණ්හාවේ තීව්‍රතාවය වගේ. හරියට රාගදේශම තීව්‍රතාවය වගේ. ඒතර ඒක සුකුම වෙන ස්වභාවය තමයි අපිට ඒකට කම්පණය නොවන ස්වභාවය. ඒකට මොකක් හරි දෙයක් දකිනකොට දැන් බිත්තිය කියලා එනවා. ඒකට ලොකු කම්පනයක් එන්නේ. ලොකුවට නිකන් පිච්චෙනක ස්වභාවයක් නැහැ. අන්න ඒක තමයි අර තීව්‍රතාවයේ දිය වෙන්නේ. ඔව්. මේ අටලෝ දහමට කම්පා වීම නම් කරන්නේ ගොඩක් වාඩි බැනිනවා. ඔව්. හොඳයි. ඒ කියන්නේ ඒක තමයි දියුණුව. ඒක තමයි රාග දේශ මොහ තුනී වෙනක සංඥා සුකුම වෙනවා කිව්ව ඒක තමයි. ඔව්. ඒක තමයි වෙන්න ඕනි දේ. ඒත් එක අපි දෘෂ්ටිගත ඉන්නවද කියලා බලන්න. ඒ කියන්නේ දෘෂ්ටි කියන්නේ ඔක්කොම දෘෂ්ටිනේ. සේරම දැන් මේ සංඛාර නම් ඔක්කොම මේ අපේ හිතේ තියෙන මේ කවුරු හරි දාපු දත්ත නිසා නම් එන්නේ. දැන් අපිට දිව්‍ය ලෝක, නිර අරමේව එන්න බෑ මේ හේතුඵල ධර්මේ. ඒ වගේම දැන් නෑ කිසිම හැඟීමක්. ඔව් දැන් එන්නේ අතර
දැන් එන්නේ මේ ලෝකයක් නැති බවට තියෙන අවබෝධය. ලෝකයක් නැති බවමයි දැන් තියෙන්නේ. ඔව් දැන් ලෝකයක් හම්බ වෙන්නේ නැහැ බාහිරින්. ඒකයි තියෙන්නේ. ඔක්කොම මේ සිත තුළ මැවෙන සංකාර කියලා තේරෙනවා. බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන්නේ. අපි බාහිරින් මිදෙන එක තමයි සෝතාපන්න කියන්නේ. ඒක තමයි. බාහිරින් හම්බ වෙන විදිහක් ඇත්තෙම නැහැ. මොකද හේතුව මේවා අපි දාගත්ත සංකල්ප. ඔව් ඇතුළෙන්ම තමයි මේක ඔක්කොම එන්නේ. ඔව්. එතකොට එතනයි සෝතාපන්න තියෙන තැන. ඔය ඊට පස්සේ අර ශබ්ද වර්ණ වෙන් කරනවා කියන එක තමයි අතන අර අසකන දිවනාසේ දිත්තේ දිත්තමත්තන් සුතේසෝ ඒක අනාගාමී භූමියේ ප්‍රතිපදාව. ඒ කියන්නේ ඊට පස්සේ සිතෙන් මිදෙන එක. සිතක් නැහැ කියන එක සිතක් නැති බව දකින්න. දැන් ඔය දෙක එකට දකින්න පුළුවන් නම් හොඳයි. නමුත් ප්‍රායෝගික පැත්තේදී අපිට තේරෙනවා බාහිරින් හොඳටම ගැලවුණු කෙනෙකුට තමයි පහසුවක් තියෙන්නේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගලව ගන්න එක. දෙයක් නැති බව එකපාර හිතන්න ගියාම එයා ඊට පස්සේ ප්‍රශ්න කරනවා ඒ වුණාට ස්වාමීන් වහන්සේ මේ බාහිර තියෙනවනි කියලා. ඒ කියන්නේ එයාට තාම බාහිරින් මිදිලා නැහැ කියන එක. ඔය ස්වාමීන් වහන්සේ දැන් මට දැන් මේ සිත නැහැ කියන එක හරියටම හොඳටම දැනුමක් තමයි. මුලින් දැනුම තියෙන්නේ. ඒක ටික ටික තමයි ප්‍රත්‍යක්ෂ පැත්තට හැරෙන්නේ. මේ අර උපමා ටිකයි ඒවයි ක්‍රියාකාරීත්වයක් එක්ක බලනකොට මේ එහෙම හැඟීමක් තිබුණා. දැන් අර මේ රූපය ගැන මේ ඔබ වහන්සේගේ දේශනාවෙන් තමයි මට හොඳටම පැහැදිලි වුණේ. එතන සාහිත නැහැ කියන එක. ඔව් එහෙනම් සිතකුත් නැහැ කියන එක. ඒක මේ සේරම අපේ චිත්ත රූප. ඒ කියන්නේ අපි අසුරු කරන්නේ චිත්තයක්. චිත්තයක තියෙනවා සත්‍යයක්. චිත්තයක තියෙනවා සිතුවිල්ලක්. ඒකයි මෙතන තියෙන්නේ. දැන් අපිට වර්ණේ විතරක් නම් සිතුවිල්ලක දෙයක් පොතක් මේසයක් තියෙන්න බෑ. නෑ. වර්ණයක් විතරක් නම් පොතක් මේසයක් තියෙන්න බෑ. අර දිත්තේ දිත්තමත්තන් වුණා නම් කොහෙන්ද එතකොට සුතේ ආවේ? ඔව්. එහෙනම් දිත්තේ දිත්තමත්තන් වුණොත් සුතේ එන්න බෑනේ එතන. දැන් මෙතන අපිට එන්නේ මේ කෙලින්ම වර්ණේ නෙමෙයිනේ පොතනේ. පොත. අභ්‍යන්තරයෙන් තියෙන අපේ සංඥා කියන්නේ සිතුවිල්ලක් නෙන්නේ. සිතුවිල්ල. ඔව් කාටවත් මේක නෑ කියන්න බෑ. මේක මේ එහෙමනම් එයා ප්‍රායෝගික නෑ. මේ එන්නේ කෙලින්ම පොත, එන්නේ කෙලින්ම දරුවා, එන්නේ කෙලින්ම කමල්, එන්නේ කෙලින්ම නිමල්. ඇයි අපි නම දන්නවනේ. දන්නවා. ඒ ඇවිල්ලා පළවෙනි ගහපු ෂොට් එක කියලා අපි කිව්වේ ඒකයි චිත්ත රූපයක් කිව්වේ. ඒක ෂොට් එක කියන්නේ චිත්තයක්, සංඥාව, චිත්ත රූපයක්. ඔව් චිත්ත රූප. ඒකයි කිව්වේ මේක මේ ඇවිල්ලා රූපාරම්මණයක් කියලා. ඒ කියන්නේ ආරම්මණයක් නේ. එන අරමුණ කියන්නේ අරමුණනේ සිත කියන්නේ. ශබ්දාරම්මන, වර්ණාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන සියල්ලම රූපාරම්මන. රූප කියන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. එහෙනම් මේ සේරම රූපාරම්මණයක්. ශබ්දයන් ආවත් එන්නේ කපුටෙක්. සද්දෙන් ආවත් එන්නේ ලේනෙක්. ඒකේ තියෙන්නේ මේ එකතු වෙච්ච ගන්න. ඒක රූපාරම්මණයක්. ඔව්. රූපාරම්මණයක්. මේ අපිට මේව හරියට මෙහෙම කතා කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අපේ තියෙන අවබෝධය අපි එහෙම හරියට කතා කරොත් ලොකු අවබෝධයක් තව කෙනෙකුට ඇති වෙනවා. ඒ කියන්නේ මේ එන්නේ කෙලින්ම මේ අපිට මේ එළියේ තියෙන එකේ කොහොමද සද්දයක් එන්න බෑ. එහෙනම් අපිට කොහොමද මේ එහෙම එන්න බෑ. මේක ජනේලයක්. මේක අපික නාගහක්, මේක නුග ගහක්, මේක අඹ ගහක්, මේ කුකුලෙක්ගේ සද්දයක්. එහෙම එන්න බෑ. ඒක එන්නේ එහෙම එනවනම් ඒකේ තියෙන සත්‍යයක්. එහෙනම් ශබ්දයයි වර්ණයයි ඔක්කොම එකතු වෙච්ච එකක්. ඒක රූපාරම්මණය. ඒක සිතුවිල්ල. ඒක චිත්ත රූපයක්. ඔය මොන වචනේ කිව්වත් ඒක අදහස එකමයි. ඒ කියන්නේ චිත්තයක් කියන එක අසුරු කරන්නේ. චිත්තයක්. ඒකයි චිත්තේන නියති ලෝකෝ කියලා කිව්වේ. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය හොඳට ගැලපෙනවා. හොඳට පටිච්චසමුප්පාද ධර්මය හොඳට එතකොට උතර පෙන්වන්න පුළුවන්. අපි ඒකයි මේ මොහොතේ මේ එන අරමුණේ මේ පටිච්චසමුප්පාදේ තියෙනවා කියලා පෙන්වන්නේ. නේද? දැක්ක නේද? ඒක පෙන්නන හැටි. ඒ මොහොතේ තමයි මේ පටිච්චසමුප්පාදයක්. ඒක ලොකු අභියෝගයක්. ඒක ඉගෙන ගත්ත අයට ලොකු අභියෝගයක්. මේ පොත්වල කිසිම තැනක ඒක ගන්න බෑ. පොත්වල ලියලා තියෙන හැමතැනම පේලියට. මොකද ඒ ලියන්න වෙන්නේ පේලියට. පේලියට ලියන්නේ. එතකොට රැවටිකේ කොහොමද බලන එක්කෙනා හිතුවේ මේක ඉස්සල්ලා. ඊට පස්සේ දෙවෙනියට මේක. අයි ළමයි දැන් ඒවා කවලම් කරලා ලිව්වොත් ලකුණු දෙන්නෙත් නැහැ. ඉතින් ඔක්කොම මේ ලකුණු දෙන්නේ නැත්තේ මෙයා රැවටිලා ඉන්නේ. ලකුණු දෙනෙක් කියලා. එයා රැවටිලා ඉන්නේ. එයා ඉගෙන ගත්ත එක වැරදි. ඒකයි උතර ලොකු. හදන්නම බැරි වෙනවනේ. තව කාලයක් ගියත් හදන්න මේක ප්‍රත්‍යක්ෂ පැත්තෙන් විතරයි දකින්න පුළුවන්. මේ එන අරමුණ නම් සිත කියන්නේ. ඒ පොතේම උගන්වනවා. අභිධර්මයේ උගන්වනවා සිත කියන්නේ අරමුණේ කියලා. සිතුවිලි කියන්නේ අරමුණ සමග යන ඒවයි කියලා. එතකොට එතනට ගැලපෙනවා නම් අරමුණ නම් අරමුණේ පටිච්චසමුප්පාදෙත් තියෙනවා. එහෙනම් අරමුණේ චතුරාර්ය සත්‍යයක් තියෙනවා. සමුදය කියන්නේ අරමුණ එනේ අරමුණ.
ඒතර ඒකේ දෙයක් තිබ්බොත් සමුදේ එහෙම තිබ්බොත් දුක. එහෙම තිබ්බ මේක සත්‍ය දැක්කොත් දෙයක් නැති බව නිරෝධේ. අන්න දකින්නක මාර්ගේ. ඉතින් මේක පුදුමාකාර මේ විදිහට ප්‍රකාශ කරන්න ලේසි නෑ තමයි අවබෝධයක් නැතුව. ඒක නෑ ස්වාමීන් වහන්සේ මේ දැන් මේක කාලේ තුනකට වාගේ පටිච්චසමුපාදයේ පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ. අත්‍තරම රේණුකා චන්ද්‍රන හාමුදුරන්ට වැරදිලා තියෙන ওই ටික. ඒක තමයි මටත් තිබුණා. මම ඒ පොත් තුනක් කියුවා. ගොඩක් අය ඒවා තමයි දැනගෙන හිටියේ. එතකොට මේ හිතේනේ මේක ක්‍රියාත්මක වෙන්නේ. පිරිවෙන් ටික ගත්තත්, දහම් පාසල් ටික ගත්තත් ඔක්කොම අනලා තියෙන්නේ ඕක ගහලා රේණුකා චන්ද්‍රන හාමුදුරුවෝ ඒක අදහන්න ගියොත් ඉවරයි. ඒක තමයි. දැන් අපිට වැදගත් වෙන්නේ එහෙම නෙමෙයි අපි ප්‍රායෝගික පැත්ත. අපි මේකනේ අපිට වැඩක් නැහැ නේ. අපි මේ සසර දුකෙන් මිදෙන්නනේ අපි බලන්නේ. ඒක තමයි අපිට පොත් වලින් අපිට මේ අපේ ඊගාව හුස්ම ටික ගියා නම් ඊගාව කතාව විසඳන්නේ නැහැ නේ මේ පොත් ටික. ඒක අපිට තේරෙනවනේ. ඉතින් තවත් ඒ පොත් බලන්න කියන එක තමයි කියන්නේ ස්වාමීන් වහන්සේලා උනත්. ඉතින් මේ අර ඒක ප්‍රායෝගික පැත්තක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද එතකොට. ඒක තමයි සයන්ස් අපරාධ කියලා හිතෙනවා දැන් මේ මාධ්‍යයෙන් උනත් යන දේශනා මේ අපරාධයක් කරන්නේ. ඔව් අන්තිම රටේ බලන රටේ ඔක්කොම බාහිරට රැවටිලා මිනිස්සු හොරකම් කරනවා මංකොල්ල කනවා. තියෙන අවඩ ඔක්කොම මුළු බෞද්ධ සමාජයෙන් පිරිහිලා. පිරිහිලා. අනිත් ආගම් වල මෝහණය කරනවා දෙයයන් වහන්සේ බලන් ඉන්නවා දෙයයන් වහන්සේ රෝණ විදියටයි වෙන්නේ. ඒක දෙයයන්ට බය ඒගොල්ලෝ මෝහණය වෙලා ඉන්නවා. නමුත් දැන් මේ බෞද්ධයාට එහෙම දෙයක් නැහැනේ. දෙයියෝ ගාවට යනවා කියලා කතාවක් දෙයයන් වහන්සේ බලාගෙන ඉන්නවා දෙයයන් වහන්සේ මේ ලෝකෙ මැව්වයි කියන කතාව බෞද්ධයාගේ නැහැ. නෑ. දෙයියෝ මැව්වයි කියන එකේ නැහැ. ඒ වෙනසක් නෑ දැන් මේ දෘෂ්ටි වල හිර වෙලා ඉන්නේ කට්ටිය. භාගෙට ඉන්නේ අනිත් ආගම් වල. ඒකෙන් භාගය. ඔව් දෙපැත්තම තමයි ඉන්නේ. පව් කියලා ඒකයි පව් කියලා හිතන තරමට මේවා හරියට අවබෝධ කරගන්න කෙනෙක් නැති ප්‍රශ්නේ තියෙන දැන් ලැබීමක් මේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා මාලාව මේ විදිහට අපි නිහඬව ඉන්න හේතුවත් අපි දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. ඒක විශාල ආందోලනයක් කියලා අපි දන්නවා. මේ අපේ සර කෝඩෝ ඉතින් කොහොමත් කොයි වෙලාවෙ හරි නැති වෙලා යන එක වෙනම දෙයක්. නමුත් මේ පිරිහීම මේ බෞද්ධ සමාජයේ 2500ක් ගිය තැන මේ විදිහට කවුරු හරි කෙනෙක් කරන නිසා තමයි මේ දාස ශාසනය පිපිදෙන්නේ. ඒක තමයි. එහෙම නොකළොත් කවදාවත් වෙන්නේ නැහැ ඒක. හැමෝම කටවහගෙන ඉඳලා බෑනේ. බෑ සමිනාස දැන් ඔබ වහන්සේ මේවා මේ විදිහට ඉදිරිපත් කරේ නැත්නම් ඇත්තටම අපි අසරණයි. හිටියත් එකයි ගියත් එකයි කියලා මේක දැම්මේ නැත්නම් ඉවරයි. ඉවරයි. ඇත්තටමයි මේක දැන් අවබෝධ කරගන්න පුළුවන් ඉන්නවා. ඒ හින්දා මේ ඔබ වහන්සේ දිගටම මේ අපිට තේරිලා තියෙනවා දැන් ගොඩක් අය අතරම කතා කරනවා ගොඩක් අයට ලොකු පිරිසරණක් වෙලා තියෙනවා ගොඩක් අය අතරම දැන් අතුලේ ගින්න නිවෙනවා ගොඩක් අයගේ සිත් සමහර මේ ගොඩක් නැහැ බොහොම ටික දෙනෙක් අතේ ඇඟිලි ගන්නට වගේ සමහර හාමුදුරුවරුන්ට වැටහිලා තියෙනවා බොහොම ටික දෙනෙක් අතේ ඇඟිලි ගන්නට මේ කීප දෙනෙක්ට පොඩ්ඩක් දැනිලා තියෙනවා මේ දේශනාවල සත්‍යයක් තියෙන බව. මොකද හාමුදුරුවෝ කතා කරනවා. කතා කරලා කියනවා දාන්න එපා කියලා කියන හින්දා දාන්න නැතුව ඉන්නේ. නමුත් මේ කියනවා මේ ඔබ වහන්සේගේ දේශනා මේ අපි මෙහෙම අහනවා කියලා කියනවා මේ පන්සල් වල. ඒක තමයි ස්වාමීන් තේරෙනවනේ කියන්නේ මේක අහනකොට කෙනෙකුට මේ සත්‍ය මේ ළඟදී ඇත්තටම කතා කරා මේ කෑගල්ලේ මේ ගෲප් එකක් විදිහට වික්ෂුන් වහන්සේලා මේ සමූහයක් මේ තරුණ හාමුදුරුවරු මේ දේශනා අහනවා කිව්ව දැනුවත් කරා අපිව දැනුවත් කරා මේ ආර්යයන් වහන්සේ මේ අපි කතා කරේ නැතුණාට අපි මේ දේශනා හොඳින් අහගෙන යනවා අපිට දැනෙනවා කියලා මේකේ ධර්මයේ තියෙන බව. ඔබ වහන්සේ අතර මේ හාමුදුරුවෝ කිව්වා ගොඩක් අය කතා කරන්නේ නැහැ කිව්වා මේ අර වික්ෂු විනයත් එක්කලා ගැටලුවක් තියෙනවා කියලා. ඔව්. ඒක නිසා නමුත් ගොඩක් අයට දැන් දැනිලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ විනයත් එක්කින් බලනකොට තේරුමක් නැහැ නේද? නැහැ එතන තියෙන්නේ ඇත්තටම මේ ලොකු හාමුදුරුවන්ට අවබෝධයක් නැහැ. එහෙමයි. ඒතකොට පොඩි හාමුදුරුවරුන්ට අර මේවා කරන පාලනය කරගෙන ඉන්නේ. ඒතකොට කරන්න බෑනේ සමහර දේවල්. ඔව්. නිදහස නැති වෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 10කට විතර පැවිදි වෙන්න හිතන එකම හේතුව උනේ
මේ ගිහි සමාජයේ බාහිර නොයෙකුත් දේවල් සමාජ කටයුතු තියනනේ ඒ දැන් අයින් වෙන්න පුළුවන් කියන හැඟීමෙන් ඊට පස්සේ මම ඒ වෙලාවේ මම අර ගුරුවරයා විදිහට හිතෝ ස්වාමීන් වහන්සේ නේද ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා ගෙදර හිටියොත් මොකද කියලා. ඒ ගාන කිව්වා මෑණියෝ පැවිදි වෙලා සිව්පසේ ගන්න ඕනේ පිටින් කිව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම මම අද සතුටු වෙනවා පැවිදි වෙන්නේ නැති එක ගැන. මේ පැවිදි වෙන ඇත්තම කියන්නේ මට මේ දහම අවබෝධ කරගන්න හොඳ පසුබිමක් තියෙනවා නිදහසක් තියෙනවා. ගෙදර ඉඳගෙන. නෑ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණාට පස්සේ අපි නම් කියන්නේ පැවිදි වුණක් කවන්නේ. පැවිදි වෙන එක හොඳයි කියලා. ඒකට හේතුව මේක හම්බුණාට පස්සේ මේකේ තියෙන මේ දේශනා අහගෙන යනකොට එයාට දැනෙනවා මොකද්ද කරන්න ඕනේ කියන එක. ඒකට එයාට දැනෙනවා දැන් නම් පැවිදි වුණත් මේ දේ කරන්න පුළුවන් කියන එක. දැනෙනකම් පැවිදි වෙන්න හොඳ නැහැ. දැනෙන ගත්තට පස්සේ ගිහියෙක් විදියට හැබැයි මේක ඉතින් ගිහියෙක් විදියට හිටියා මේ දේ බලන්න පුළුවන්. නමුත් අපිට ඒක කියන්න බෑ කෙනාගේ විදිහට වෙන්නේ. මොකද මම තනියම ඉන්නේ. මට දැන් හරි පහසුවක් මේ සුද්ධකලා ජීවිතය. මේ ඉතින් මට ඒක මේ ස්වභාව දහමෙන් මට මේ පසුබිම හදලා දීලා කියන එක තමයි මම හිතන්නේ සුභවාදීව. මේ ඉතින් පැවිදි වෙනත් තමයි දැන් ආරාම වල එක එක ගැටලු ප්‍රශ්න අනක් අන්න එතරම්යි තියෙන්නේ. උතන දැන් ගොඩක් අපිට තේරිලා තියෙනවා. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ වත්පිළිවෙතුයි ගොඩක් ඒවා වට කරලා තියෙනවා මිත්‍යා දෘෂ්ටි වලින්. තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් අර දැන් අපට අවශ්‍ය විදිහට මේ අවශ්‍ය ටික කරගෙන යන්න ගොඩක් වැදගත් වෙන්නේ ආධ්‍යාත්මික දියුණුව ගැන අවධානය යොමු කරන්න. මේක චීවරේ දැම්මද නැද්ද කියන එකටත් වැඩිය සම්මුති පැවිද්දනේ. එහෙම නෙමෙයි මෙතන මේක දකින්නවා කියන්නේ ආර්ය භූමිය. අතර මෙතන ශ්‍රමණ ඒ කියන්නේ මෙතන ආර්ය භූමිය ස්පර්ශ කරනවා කියන්නේ එතනයි තියෙන්නේ පැවිද්ද උපසම්පදාව. නැතුව ඒක අපිට චීවරයකින් සම්මුති පැවිද්ද නෙමෙයි. සම්මුති පැවිද්ද වෙනයි. සම්මුති පැවිද්ද මේ සීල අපේ මේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඒක මියන්මාරයේ එක රටවල එක එක විදිහට සම්මුති ඒ කියන්නේ සම්මුතිය තුළ ඒ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක සම්මුති පැවිද්ද තියෙන්නේ. නමුත් සූත්‍රවල හොඳට බැලුවහම පේනවා මේ අරමුණේ සත්‍ය දකින්න එක්කෙනා භික්ෂුව. ඒ තමයි සැබෑ භික්ෂුව. ඉතින් ඒකේනා සම්පූර්ණයෙන්ම කාමයේ සුවිනීය කියන තැනට. එහෙම නැත්නම් වස්තුකාමයෙන් අයින්ට වෙලා නම් එතන තියෙන අතරම කිව්ව භික්ෂු ශ්‍රමණ සූත්‍රය බලුවත් භික්ෂු සූත්‍රය බලුවත් එතන තමයි තියෙන්නේ. ඒ තමයි ආර්ය සීලය. ඒ තමයි ආර්යයන් වහන්සේලා. ඒක තමයි සම්මිනාත මට දැන් අවුරුදු 75යි. ඒ වුණාට බුදුන් වහන්සේ අර ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව පිරිනැමුවේ අන්නේ එවැනි අයට. ඒ කියන්නේ කාමසව පිනවීමෙන් අයින්ට වෙලා ඒ කෙනාගේ අභ්‍යන්තරයෙන් ධර්මයේ අර සිතේ සත්‍ය දැකලා මිදි යන ගමන යනවානේ. මිදි යන ගමන. අන්නේ සෝතාපන්නයි. සෝතාපන්න. ඒ කියන්නේ එතන තියෙන්නේ ඇත්තටම බාහිර ඇත්ත වෙන්නේ නැහැ. බාහිර ඇත්ත වෙන්නේ නැති කෙනෙක් එයා පෘථග්ජන නෙමෙයිනේ. පෘථග්ජන කොට වැටෙන්නේ නැහැ. ඒකයි මේ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව දෙන්නේ බුදුන් වහන්සේ. ඒක අපිට තේරෙනවා. ඒක එච්චර ගැටලුවක් වෙන්නේ ඕන වෙලාවක පැවිදි වෙන්න පුළුවන්. නමුත් මේකනේ අමාරු වැඩි. පැවිදි වෙලා මේකෙපයි කරන්නේ. ඔව් අන්න ඒකයි සමිනස. දැන් මේ කියන තත්ත්වයට අපිට කිසිම මේ ප්‍රශ්නයක් තව ටිකක් කොහොම දිනු වෙලා පස්සේ ඒක අනුව මෙනි බලන්න තියෙන කල්පනා කරලා. ඒවලට ඒක එතන නිකන් ඕවා ගැටලු නෙමෙයි. ගැටලු නේ සමිනස. ඉතින් පැවිදි වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. නෑ. ඔව්. එහෙම හිතුනේ සමිනස මේ ගිහිව ඉන්නකොට ගොඩාක් අර සමාජයේ එක එක ඒක තියෙනවනේ. මේ ඒවා ඉතින් අර එච්චර අදාළ නැහැ නේද? අදාළ නැහැ. ඉතින් අර ඒකකටත් අර හොඳට බලන්න තියෙන්නේ දැන් කොච්චර දුරට දියුණුවක් තියෙනවද කියන එක අභ්‍යන්තරේ. අන්නේ දියුණුව ගොඩාක් වැඩි නම් හොඳ දියුණු මට්ටමකට එනකොට කොහොමත් පැවිදි වෙලා වගේ තමයි ඉන්නේ. ඒක නිසා පැවිදුණක් කවන්නේ. මේකේ අවසානයේ කරා යනකොට ඔය අනාගාමී භූමිය පසු කරනකොට ලොකු දියුණුවක් දැනෙනවා. එතනදී මේ පැවිදි වෙලා වගේ තමයි ඉන්නේ. ගිහියෙක් විදියට හිටියත් ගිහි ස්වභාවයක් නැහැ. නෙක්ඛම්මසිත උපේක්ෂාවට එනවා. ඒ කියන්නේ කාමසප පිනවීම පැත්ත නැහැ. දැන් වස්තුක ඒවා මේවා හොයන්න යන්නේ නැහැ. ඒක තමයි. ඊට පස්සේ යනවා නෙක්ඛම්ම පැත්තට. කාමසප පිනවීම නැහැනේ. ඒ උපේක්ෂාවට යනවා. එතකොට කෙලින්ම ඉතින් භික්ෂුවක්.
පස්සේ සම්මුතිය ඒව මේව වැඩක් නැහැ. ඒක සසර දුකින් මිදිලානේ කෙනා. ඔව්. ඒකනේ වැදගත් වෙන්නේ නියත සම්බෝධි පරායනයිනේ. අපි ඒක දකිනවානේ. අපි දකිනවානේ මේ දියුණුවටපත් වෙන කෙනෙක් එහෙම නැවත පු탁ජන පැත්තට වැටෙන්නේ නැහැ. අපිට ඒක තේරෙනවා. ඔව් අපි ඒක හොඳට දන්නවා. ඒක නිසා තමයි අපි කියන්නේ ගිහියන්ටයි බුදුන් වහන්සේ ඒකනේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට මේක පැනෙව්වේ. මේක දැන් ඉතින් කවුරු හරි කියනවනම් මේක අපේ තමයි කියලා හිතේ එක කෙනාගේ වැඩ. මොකද ගටිකාර අනාගාමී. ගටිකාරට පැවිදි වෙන්න බෑ. මොකද අන්ධ දෙමව්පියෝ හිටියා. ඔව්. ඉතින් ඒ ගටිකාර අනාගාමී කියන නැවත උපතක් නැහැ. ඉතින් ගටිකාර පුතක් කියලාද නැහැ? නැහැ. ඒක අනාගාමී කියන්නේ ඒ කියන්නේ ආර්ය. ආර්යයන් වහන්සේ නම. ගටිකාර කියන්නේ. ඉතින් ඒ වගේම තමයි සෝතාපන්න විසාකාව. විසාකාව කියන්නේ ඉතින් සිටු දිනියා. ළමයි හිටියා. ආරාම හැදුවා. ඉතින් විසාකාව ධර්මය අවබෝධ කරගෙන. ඔව්. විසාකාව සෝතාපන්නයි කියන්නේ කොහොමද බාහිර ලෝකයක් නැති බවට අවබෝධයටපත් වෙලා හිටියේ. එහෙමයි. ඉතින් ඒ වගේම කොච්චර අපිට එහෙම කියන්න පුළුවන්ද? ඔව්. දැන් අර කුක්කුට මිච්ඡා මස් වේලා දෙනවා. ඔව් නමුත් කුක්කුට මිච්ඡා කියන්නේ සෝතාපන්න කෙනෙක්. සෝතාපන්නයි. ඔව්. ඒසොට ඒ අය පුතක්ජන නෙමෙයි. නෙමෙයි. ඒක කොච්චර ඉන්න පුළුවන්ද? අදත් එහෙමනම් මේ ධර්මය අවබෝධ කරලා ඉන්න බැරිද? පුළුවන්. ඔව් ඒක අර ඉස්මතු කරගන්න විතරයි ඕනේ. ඊට පස්සේ ස්වභාවයට මේ සමාජය වැටෙනවා. දියුණු අය ඒ අතර ඉන්න ගන්නවා. ඊට පස්සේ ඒ අය අතරින් එක්කෙනෙකුට හරි ධර්ම සම්ප්‍රේෂණය වෙනවා. ඔව්. එතකොට ඒ ධර්මයේ බබලෙන්න ගන්නවා. එතකොට ඒ නැවතත් ඒ ධර්මයේ පිබිදෙන යුගය එනවා. ටිකෙන් ටික තමයි ඒක වෙන්නේ. නමුත් ඒක අපි හිතනට වැඩිය ඉක්මනට වෙයි කියලාත් අපිට දැනෙනවා. මේක මාධ්‍ය ආයතනයකට දැම්ම සුදුසු නෑ. මොකද හේතුව මේ තාමත් මේ සමාජයේ විශාල විදියට දුස්තියක ඉන්නවා. අනිත් ආගම් වලින් වැහිලා තියෙනවා. ඒ දෘෂ්ටි ඒක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ අවුරුද්දක් විතර. ඊට පස්සේ දැන් අපිට ආරාධනා තියෙනවා අපිට එන්න කියලා තියෙනවා කතා කරන්න අපි කිසිම දෙයකට යන්නේ නැහැ. ඒකට හේතුව සුදුසු නැහැ. සුදුසු නැහැ. ඔය විදිහට ඉන්න එක. ඔව්. සුදුසු නැහැ. මොකද මේක තාම මේ ජේසුස් වහන්සේ අනගහුවා වගේ තමයි ඉතින් මේක අනිවාර්යයෙන්ම තර කුඩු කරලා මේක නැති කළා මේක මොකද ලොකු ගැටලුමක් යනවා. මොකද මේ ඉගෙන ගත්තාට. ඉගෙන ගත්තාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉගෙනගෙන තියෙන බොරු ගොඩක් වෙනවා. ඔව්. එතකොට ඒ ගත්ත ඒ ඔක්කොම ඉතින් ඒ පෘථග්ජන භූමියේ ඉන්නේ ඉතින් ඒවට බැඳිලානේ එක තානාන්තර එක බාහිර බොරු පුදු දේවල් වලට පෘථග්ජන ස්වභාවය සම්මුතිය තුළනේ. ඉතින් අපි ගොඩක් බුද්ධිමත් වෙනවා. දැන් ඒ කියන්නේ අපිට තියෙන්න ඕනේ ඒ ඥානෙ තියෙන්න ඕනේ. අර මේක බොහොම ප්‍රඥා ගෝචරව කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ධර්මයට අනුවම බලනකොට ඒක තේරෙනවා. ගැටීමට යන්න අවශ්‍යතාවයක් නැහැනේ. බුදුන් වහන්සේ වුණත් එහෙමම කිහිල්ලා නැහැ. දැන් නැත්තම් බුදුන් වහන්සේට ඔය ධ්‍යාන වලට දාලා තියෙන නම් ටික තියෙන්නේ අතරම බැලුවොත් මේ Hindu ආගමේ තියෙන මේ බ්‍රාහ්මණ නම් ටිකක් තියෙන්නේ. බ්‍රහ්ම පාරිශාද්ධ්‍ය, බ්‍රහ්ම පුරোহিතය, මහා බ්‍රහ්මයා කියලා. ඉතින් මේ බුදුන් වහන්සේ වෙනස් කරන්න ගියේ නැහැ, ගැටෙන්න ගියේ නැහැ. මොකද එතකොට තිබුණු ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කොහොමද නිගණ්ඨ භාවනා. කොහොමද මේ නිගණ්ඨ භාවනාව වලින් සුගතියක් ඒකට තියෙන බව විතරයි පේනන්නේ. ඒක ලෞකික සුගතියක්. නමුත් ඒක පිරිහෙනවා. නමුත් ඒක ඉතින් ඒගොල්ලෝ දාගත්ත නම් ටික ඉතින් කවන්නේ. නම් දාන්න ඕනේ නැහැ නේ 아무තේ. එහෙම තිබ්බා. ඒ වගේම තමයි අරූප ධ්‍යාන වලට ඒ අරූප ධ්‍යාන වල නම්මයි තියෙන්නේ බලන්න. ඔව් එතකොට බුදුන් වහන්සේ දැම්මේ සුද්ධාවාස විතරයි. සුදස්සිය අර අකනිතාව. අවිද්‍ය අතප්පේ සුදස්සිය අකනිතාව. ඔකට හේතුව අනාගාමී භූමියෙන් පස්සේ නැවත උපතක් නැහැ. එතනින්ම නිවන්